ආයුබෝවන්. ඔබ විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයත් සමගයි අද යලිත් එක්වන්නේ. ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති තුලින් මුලින්ම අවධානය සිරස්තල වෙත. බාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී CIDA හිටපු ලොක්කා ශානි ස්කයිප් තාක්ෂණයෙන් කොමිසමට කරුණු කියයි. PCR පොසිටිව් වුණත් රැපිඩ් ඇන්ටිජන් එකෙන් නෙගටිව් වුණා. මන්ත්‍රී වසන්තගෙන් ප්‍රකාශයක්. නාකොටික්ලාකින් කුඩු තොග පිටින් ගත්ත බඩෝවිට ලොකු අල්ලන්න CID වරින්තු අපේක්ෂාවෙන්. අනාගතයට මාධ්‍ය පරපුරක්ම ඉතිරිකොට ජනමාධ්‍යයේ ශ්‍රී ලාංකේය පෞරුෂය නික්මයයි. ගල් අඟුරු ටෙන්ඩරේ කිසිදු අක්‍රමිකතාවක් නැහැ. ක්‍රමවේදය නිවැරදි විනිවිදයි ගල් අඟුරු සමාගම කියයි. නේපාලයේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර අතට. කොරෝනා ආසාදිත බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙන්නේ ඊයේ රාත්‍රී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදී කොරෝනා නැති බවට තහවුරු වූ බවයි. මේ අතර කොරෝනා හේතුවෙන් හුදකලා කර තිබුණු දික්වැල්ල යෝනකපුර බටහිර හා නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද සවස 6 සිට හුදකලා බවින් නිදහස් කර තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදිත බව තහවුරු වීමෙන් පසු පාර්ලිමේන්තුවේ ඔහුගේ ආශ්‍රිතයන් සෙවීම CCTV දර්ශන ඔස්සේ සිදු කර තිබෙනවා. ඒ මහතා පසුගිය 19 වෙනිදා පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වී තිබෙනවා. එමෙන්ම පසුගිය 21 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් නොවුවද ඒ මහතා සුළු වේලාවක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු ප්‍රධාන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. CCTV දර්ශන නිරීක්ෂණයේදී ඒ මහතා ඇසුරු කළ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් හඳුනාගෙන තිබෙනවා. කෙසේ වුවද වසන්ත යාපා බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තවමින් සඳහන් කරන්නේ ඊයේ රාත්‍රියේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා නැති බවට තහවුරු වූ බවයි. එතනම පහුගිය සත්‍ය ගණනා මුළුල්ලේම මම ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කටයුතු කළා. නමුත් මම මහ ජනතාව සමග ඉතා වැඩිපුර කටයුතු කරන නිසා මම කල්පනා කරන ස්වේච්ඡාවෙන්ම PCR පරීක්ෂණයක් කරන්න. එහිදී මට දැනගන්නට හම්බුණා කොවිඩ් තත්ත්වය පොසිටිව් කියලා. නමුත් මම ඊටමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් දැනටත් කටයුතු කරන බව කියන්න ඕනේ. පස්සේ මම කරපු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේදී මට කොවිඩ් තත්ත්වය නෙගටිව් කියන බව තමයි වෛද්‍යවරු ප්‍රකාශ කරලා තියෙන්නේ. මම ඊටම කරුණාවෙන් කියනවා මා සමග පසුගිය කාලේ සමීපව කටයුතු කරපු ඔබ කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා සුදුසු වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අද දිනේද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ අදාළ ස්ථාන විෂ බීජහරණය කිරීම සිදු කෙරුණා. 190 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. මේ වන විට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ මන්ත්‍රීවරුන් කාර්ය මණ්ඩලය ඇතුළු 1400කට අධික පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා. අද පස්වරුව වන විට කොරෝනා ආසාදිතයන් 383 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 58813ක්. ඉන් 8193 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. 50337 දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා. ගත වූ පැය 24 තුළ ගෝලීය වශයෙන් COVID-19 ආසාදිතින් 4,55,935ක් වාර්තා වී තිබෙනවා. සිදුවී ඇති මරණ සංඛ්‍යාව 9,553ක්. ගෙවුණු පැය 24 තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතින් 1,35,182 දෙනෙකු වාර්තා වුණා. මරණ දැක්ුණේ 1,844ක් ලෙසයි. බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 30,004 දෙනෙක්. මරණ 610ක් සිදුව තිබෙනවා. බ්‍රසීලයෙන් ආසාදිතින් 28,346 දෙනෙකු හඳුනා ගනිද්දී මරණ 606ක් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. රුසියාවෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 21,127ක්. මරණ 491ක් සිදු වී තිබෙනවා. මෙක්සිකෝවෙන් ආසාදිතින් 20,057ක් හඳුනා ගනිද්දී සිදු ඇති මරණ සංඛ්‍යාව 1,470ක්. ගෙවුණු පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයන් 13,239 දෙනෙකු වාර්තා වූ අතර මරණ 132ක් සිදුව තිබෙනවා.
ගයා විශිෂ්ටයන් අතර විශිෂ්ටයක් නැතම් අතිවිශිෂ්ටයන් සමාජය තුළ ඉතාමත්ම දුර්ලභයි. ඒ අතරින් මිනිසුන්ගේ හදවත් තුළ ආදරයෙන් සහ ගෞරවයෙන් ලැබුම්ගත් චරිත අපිට මුණ ගැහෙන්නේ හරිම අඩුවෙන්. ඔව් චරිත මාධ්‍ය ශාස්ත්‍රයේ අති විශිෂ්ටයෙක් මග පෙන්වන්නෙක් වගේම ගුරුවරයෙක් ලෙසත් සුවහසක් ජනතාවගේ ආදරයට ගෞරවයට පාත්‍ර වුණු සොඳුරු මිනිසෙක් අද සදහටම නික්ම ගියා. ඒ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතා. ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමෙහිලා මහඟු කාර්යභාරයක් ඉටු කළ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් බොහෝ පිරිසක් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. අභාප්‍රාප්ත කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාගේ දේහය පස්වරු 3ට ජයරත්න මල්ශාලාවේ සිට බොරැල්ල සුසාන භූමිය වෙත රැගෙන ආවේ රථ පෙරහැරකින්. අවමංගල්‍ය සභාව ඇරමුණේ ඉන් අනතුරුවයි. ආචාර්ය එඩ්වින් ආර්යදාස මැතිතුමා සැබවින්ම අප සමාජයට මඟ පෙන්වන්නේ. දහස් සංඛ්‍යාත ශිෂ්‍ය පිරිස අතර මමත් එක් අයෙක් වීමේ වාග්යක් මාහට හිමි වුණා. ඊටාම කාරුණික, ඊටාම දයාබරිත ගුරුවරයෙක් වශයෙන් මම එතුමා පිළිබඳ ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ශෝක පණිවුඩය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී විජේවීර මහතා විසින් අවමංගල්‍ය සභාව වෙත ඉදිරිපත් කළා. භාෂා විශේෂඥයෙකු වූ එඩ්වින් ආරිදාසයන් මාධ්‍ය ශබ්ද කෝෂයට එක්කල පාරිභාෂිත වචන රැසකි. 80 දශකයේ රූපවාහිනී ආගමනයේදී වැඩසටහන් සම්පාදනයට ඔහු සක්‍රිය ලෙස දායක විය. විද්‍යා ලේඛකයෙකු, සිනමා විචාරකයෙකු, පරිසර වේදිකයෙකු ලෙසද එඩ්වින් ආරියදාසයන් කීර්තියට පත්ව සිටියේය. ආචාර්ය එඩ්වින් ආරියදාසයන්ගේ අභාවය අපේ සමාජයේ විශාල රික්තයක් නිර්මාණය කරයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාසයන්ට අජරාමර නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවුඩය ප්‍රකාශයට පත් කළේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් කපිල ගුණවර්ධන මහතායි. ආචාර්ය එඩ්වින් ආරිදාස මහතා අභාප්‍රාප්ත වූ පුවත සැලවීමෙන් මම බලවත් සංවේගයට පත් වෙනුමි. ආචාර්ය එඩ්වින් ආරිදාස මහතා ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී විශේෂ දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ත ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකි. ඇවිදින පුස්තකාලය ලෙස ලෝ දැනුම ශ්‍රී ලාංකේයන්ට යාවත් කාලින කරන්නට උරදුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාගේ නික්ම යාම මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවටම පිරිමැසිය යුතු නොහැකි පාඩුවකි. වසර 98 කාලයක් ආයු වළඳා අභාප්‍රාප්ත වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරිදාස මහතාට නිවන් සුවත් වේවායයි මම ප්‍රාර්ථනා කරමි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය. මනුෂ්‍යත්වයෙන් පිරි මිනි පහනක් ලෙස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දැනුමේ ආලෝකය ලබා දුන් ආචාර්ය එඩ්වින් ආරියදාසයන් ලෝ දහමට අනුගත වෙමින් අප අතරින් මෙලෙස නික්ම ගියත් තවත් පරම්පරා සිය ගණනක් ඒ මහතාගේ ගුණ නැන පිළිබඳ ගෞරවයෙන් සිහිපත් කරනු ඇති. ආචාර්ය එඩ්වින් ආරියදාස මහදුරුතුමනි, ඔබට නිවන් සුව. කුඩා රාවණා ප්‍රදීපාකාරය අසල මුහුදේදී ගල් පාරයක ගැටි අනතුරට ලක් වූ නැවේ සිමින්ති හෝ තෙල් මුහුදු ජලයට කාන්දු වී නොමැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරනවා. අද මාධ්‍ය හමුවකට එක්වමින් එම අධිකාරිය ප්‍රධානින් මේ බව සඳහන් කළා.
අපි බලාපොරොත්තු වෙනවා මෙම නෞකාවෙන් සිදු වූ පරිසර දූෂණය ගණනය කරන්නට විමර්ශනය කරන්නට විශේෂඥ කිමිදුම් කණ්ඩායමක් කරා. එහිදී අපිට ගණනය කරගන්නට හැකියාවක් ලැබුණොත් මෙම පරිසර හානිය අපි බලාපොරොත්තු වෙනවා එම හානියට අවශ්‍ය වන්දි ලබා ගන්නට නෞකාවේ අයිතිකාර සමාගමෙන් සහ රක්ෂණ සමාගමෙන් අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා. නැව උදම් රත් එක ඉස්සෙන අවස්ථාවේදී ක්‍රමක්‍රමයෙන් නව ප්‍රදේශයෙන් එහාට ධාවනය වෙනවා. දැන් යම්කිසි ආරක්ෂිත ස්ථානයක මේ වෙද්දී නැම්ගුරම් ලාවල තියෙනවා. අපි කණ්ඩායමක් වශයෙන් ගිහිල්ලා මේ වෙද්දී නව මුහුදු පතුලේ වැදීම නිසා වුණ හානිය ගණනය කිරීමක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එළවන අවස්ථාව වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අද පළමු වරට එම ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොළඹ ජාතික රෝහලේ සිට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඒ මහතා සාක්ෂි ලබා දීම සිදු කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාගෙන් මීට පෙර අවස්ථා කිහිපයකදී ජනාධිපති පරීක්ෂණ කොමිසම සාක්ෂි ලබා ගැනීමට උත්සාහ කළද ඔහුට COVID-19 වෛරසය ආසාදනය වී තිබීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා. මෙහිදී ශානි අබේසේකර මහතාගෙන් ප්‍රශ්න නැගූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියේ 2018 වසරේ නොවැම්බර් 30 වෙනි දින වවුනතෙව්හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් සිදු කළේද යන්නයි. පරීක්ෂණයක් ආරම්භ කළ අතර ඒ සම්බන්ධයෙන් හිටපු LTT සමාජිකයෙකු මඩකලපුව පොලිසිය අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දී තිබූ බවයි. අදාළ සැකකරු පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ගත්තේද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියා. එම සැකකරු සිද්ධියට සම්බන්ධ නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගත්තේ පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසුව බවයි අබේසේකර මහතා සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබා දීමක් සිදු කළේද යන්න රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා විමසා සිටියා. ඒ සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ තොරතුරු ලබා දුන්නේද යන්න පිළිබඳ මතකයක් තමන්ට නොමැති බව කී ශානි අබේසේකර මහතා යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ ලබා දුන් වාර්තාවකද වවුනතිව් පොලිස් නිලධාරීන් ඝාතනයට LTTE සම්බන්ධයක් ඇති බව සඳහන් වූ බවයි ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පාසල් පැමිණීමේ සාධනීය තත්ත්වයක් අද දිනේ දැකගත හැකි වූ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. සිසුන්ගේ පැමිණීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වුණේ මතුගම අධ්‍යාපන කලාපයෙන්. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ මාර්තු මාස පළමු වෙනිදා සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ පන්තිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමටයි පීවර කැණුනේ. පාසල් මෙන්ම උපකාරක පන්ති පැවැත්වීමට අදාළ සෞඛ්‍ය නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා. අවසර ලබා ගැනීමකින් තොරව උපකාරක පන්ති පවත්වන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරෝධායන පනත යටතේ බලතල ඇති බවයි සෞඛ්‍ය කාර්යාංශය පැවැති මාධ්‍ය හමුවේදී හෙළි කෙරුණේ. පළමුව ආරම්භ කරන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති පමණයි. ඒ පන්ති ආරම්භ කරලා ක්‍රමක්‍රමයෙන් තමයි අනිකුත් පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන්න අවශ්‍ය වන්නේ. 100 තමයි උපරිමේ යන්න පුළුවන් හොඳට ඉඩ කඩ තියෙන පන්තියක. එහෙම නැත්නම් ළමයි 100ට වඩා අඩු නම් පන්ති කාමරේ ප්‍රමාණය පොඩි නම් 150ක ධාරිතාව තමයි දරුවන් තියන්න පුළුවන් පන්ති කාමරේ තුල. සෞඛ්‍යවාදී නිලධාරීතුමාගෙන් අවසරය ලැබෙනකොට මජන සෞඛ්‍ය පරීක්ෂක මහතුන් මේවා පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. මේ අතර බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ගේ පැමිණීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වුණේ මතුකම අධ්‍යාපන කලාපයෙන්. ඒ 65.08ක්. කළුතර අධ්‍යාපන කලාපේ 61.49ක්. මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපේ 56ක්. මීගමුව අධ්‍යාපන කලාපේ 52.43ක්. හෝමාගම අධ්‍යාපන කලාපේ 51.72ක් ලෙස සිසුන්ගේ පැමිණීම වාර්තා වී තිබෙනවා. සිසුන්ගේ පැමිණීමේ අඩුම ප්‍රතිශතයක් වාර්තා වුණේ කොළඹ අධ්‍යාපන කලාපයෙන්. එය 26.81ක්. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තිබූ මද්‍රව්‍ය තොග එහි නිලධාරීන් වෙතින් ලබාගත්තේ කියන බඩුව විට ලොකු නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමට අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නා.
පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොග ජාවාරම් කළ බවට එම කාර්යාංශයේ නිලධාරීන් 11 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිරියේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතායි දැනුම් දීම සිදු කළේ. බඩෝවිට ලොකු නමැති සැකකරු බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. මද්‍රව්‍ය චාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක අජිත් ප්‍රේමලාල් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණයේ වැළැක්වීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද දිලීප පීරිස් මහතා කියා සිටියා. අජිත් ප්‍රේමලාල් නමැත්තා මද්‍රව්‍ය චාවාරමින් උපයාගත් රුපියල් ලක්ෂ 25ක මුදලක් ව්‍යාපාරයක ආයෝජනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළා. ඔහු අක්කරයක ඉඩමක්ද එම මුදල් වලින් ලබාගෙන ඇති බවයි හෙළිව තිබෙන්නේ. අල්ලස් චෝදනාවකට වරදකරු කෙරුණු කැබිතිකොල්ලෑව පොලිසියේ හිටපු සැරෙන්වරයෙකුට කොළඹ මහාධිකරණයේ බරපතල වැඩ සහිතව වසර 3ක සිරදඬුවම් හා දඩමුදල් නියම කළා. අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 29000ක මුදල දණ්ඩනයක් වශයෙන් විත්තිකරුගෙන් අය කර ගන්නා ලෙසද විනිසුරුවරයා නියෝග කළා. 2013 වසරේ සිදු කළ සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුට ඇප ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කර දීමට ඔහුගේ මවගෙන් රුපියල් 35000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 20000ක් ලබා ගැනීමට යාමේදී මෙම පොලිස් සැරයන්වරයා නීතියේ රැහැනට හසුව තිබෙනවා. ගල්ලංගුරු අපේ රටට ගෙන්නද්දී අක්‍රමිකතා සිද්ධ වෙලා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය බව ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගම යළිත් අවධාරණය කරනවා. එම ප්‍රවෘත්තිය පසුගියදා අප ප්‍රවෘත්ති ප්‍රකාශයේ විකාශය කිරීමේදී ගල්ලඟුරු ගෙන්වීම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කර ඇති බවට සඳහන් වී ඇත්තේ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් බවත් එය ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කර නැති බවටත් ලෙස නිවැරදි විය යුතු බවත් අප පෙන්වා දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවේදී කළ මෙම ප්‍රකාශය සාවද්‍ය එකක් බව ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගමේ සභාපතිවරයා අවධාරණය කරනවා. පුත්තලම නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාකාරය සඳහා වසරකට ආසන්න වශයෙන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.25ක් අවශ්‍ය කෙරෙනවා. ඒ අනුව විශේෂ ක්‍රමවේදයක් භාවිත කරමින් ගල් අඟුරු ආනයනය කිරීම සිදු වනවා. කෙසේ වුවද වැඩි මිල ගණන් යටතේ ඉදිරිපත් වූ ටෙන්ඩර් අවලංගු කර අලුතෙන් ටෙන්ඩර් කැඳවීමට තීරණය කළ බවයි ගල් අඟුරු සමාගම සඳහන් කරන්නේ. එමෙන්ම ගල් අඟුරු ගෙන්වීම ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදු කර නැති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර 4ක් පිරීම නිමිත්තෙන් සමාජිකයින් දැනුවත් කිරීමේ ආසන බලමණ්ඩල රැස්වීම් රට පුරා පැවැත්වෙනවා. අම්බලන්ගොඩ කහටපිටිය ප්‍රදේශයේදී ආසන බලමණ්ඩල රැස්වීම පැවැත්වුණේ අමාත්‍යවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය මොහන් පීද සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ ඉදිරි ගමන් මඟ පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. මම දැන් කිවිසුමකට ලැබෙනවා සහල්, පිටි, සීනි, පරිප්පු යනාදී වශයෙන් තියෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික. පෙබරවාරි 1 වෙනිදා ඉඳන් ජූලි දක්වා වෙනස් වෙන්නේ නැති මිලකට කිවිසුමකට අස්සම් කරනවා. එතකොට ඒ වෙනස් වෙන්නේ නැති මිල වෙනස් වෙන්න පුළුවන් හේතු දෙකක් අනුව. ආණ්ඩුව හදිසියේ භාණ්ඩයට බද්දක් පැනෙව්වොත් ඒ මිල වෙනස් වෙනවා. විනිමය අනුපාතයේ විශාල ලෙස වෙනස් වුණොත් පිටරටින් ගෙන්නන බඩු වල මිල වෙනස් වෙනවා. ඒ දෙක නැත්තම් අපි කිවිස ගන්න මිලට මාස 6ක් මේ භාණ්ඩ මිල පවත්වාගෙන යනවා. ඒ සඳහා සතොසයි සමුපකාරයයි ඒකාබද්ධ මිලදී ගැනීමක් කරනවා. සතොසයන් නැති තැන්වල සතොසය ආරම්භ කිරීමේ කටයුත්තන් මම ඉෂ්ට කළා දෙනවා. මහනුවර හාරිස්පත්තුව තරුණ සම්මේලනයේ කටුකස්තොට බෞද්ධ බලමණ්ඩල ශාලාවේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය දිලු මවුනුකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණතිලක රාජපක්ෂ, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ උදයන කිරිඳුගොඩ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සෙල්ලං සේනාංක සංවිධානය කරන කන්න මහින්ද රාජපක්ෂ මැතිතුමා හොරයි කියලා 2015 තරුණයන් අතර මතයක් ඇති කරලා නාමල් රාජපක්ෂ මැතිතුමාත් එක්ක නැත්නම් එතුමාගේ දරුවෝ පිළිබඳව වෛරයක් ඇති කරන්න ක්‍රියාත්මක වෙච්ච මේ කණ්ඩායම අදටත් වෙනත් විදිහකින් ක්‍රියාත්මකයි. සමාජ මාධ්‍ය ගත්තාම හොඳ සහ නරක තියෙනවා. ඒක අපිට වෙනස් කරන්න බෑ. නමුත් මේක තුල ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති තියෙනවා කියන කාරණේ අපි හොඳට මතක තියාගන්න. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දොම්පේ ආසනයේ තරුණ සමුළුව තරුණයන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා, පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.
ඒකම මම දැක්කා මේ ටිකේ වරාය ආයෝජන ව්‍යාප්තියක් සඳහා ලබා දීම පිළිබඳව විපක්ෂය අය බොරුවට කෑ ගන්නවා. විපක්ෂයේ යාපාන ආණ්ඩුව දෙද්දී 85ක් ඉන්දියාවට විකුණන්න ගියේ බදු දෙන්න ගියේ. හැබැයි ජනාධිපතිතුමා පැහැදිලිව කියලා තිනවා බදු දෙන්නෙත් නැහැ විකුණන්නෙත් නැහැ ආයෝජන ව්‍යාප්තිය කියලා දෙනවා. ආයෝජනය කළොත් තමයි කර්මාන්තපුර හැදෙන්නේ. රැකියාව ලැබෙන්නේ. අපේ රටට විදේශ විනිමය එන්නේ. එහෙම නැතුව මොකුත් නොකරේට රස්සාවක්වත් හම්බෙන්නේ නැහැ ඔය කියන විදිහටනේ. ඒ නිසා අපි පැහැදිලිවම කියන්න ඕනේ නැගින්න පරයන්ත අපි ආයෝජන ව්‍යාප්තියකට දෙනවා. ඇංගියවරා අපි කියන්නේ නැහැ අපි කෙලින් කියනවා. සමහර සංවිධාන ඉන්නවා මේ එක එක්කෙනාගේ සල්ලි අරගෙන එක එක්කෙනා වෙනුවෙන් මම හිතන්නේ කතා කරන අය මේ ඩොලර් වලට. ඒ නිසා පැහැදිලිව කියන්න ඕනේ. නැගින්න පරයන්ත ආපුවම අපේ වරාය දැන් 25 වෙනි තැන ඉන්නවා නම් 13 වෙනි තැනට එනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට කියන්නේ මේ නැගින්න පරයන්ත ආයෝජන ව්‍යාප්ති සඳහා ලබා දීම ලංකාවේ ඕනම දෙයක් ආයෝජනය කරන්න ඕන කෙනෙක්ට ඒ ලංකාවේ නීති රීති එක්ක ලබා දීමට ඔබතුමා කටයුතු කරන්න කියන එක අපි ඔබතුමාගේ ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොල්ගහ විලාසනයේ තරුණ සම්මේලනයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායක පොල්ගහවෙල ටිකිරි අධිකාරී මහතායි මෙම සම්මේලනයේ සංවිධානය කර තිබුණේ. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපේම දේශපාලනයට වෙන සමහරු අපි ගන්න තීන්දුව తీරන අර මයික් එකට ඇවිල්ලා වීරයෝ වගේ කතා කරනවා. රට පාවා දීපු අන්තිම දීන දීනන ගත්ත 2015 19 කාලේ හිටපු කාටවත් බෑ මේ දේශපාලනේ ඔය කතා කියන්නේ. බොහොම පැහැදිලිව විධිමත්ව සලසුමක් ඇතුව යන ගමනක් අපි යන්නේ. අපේ දේට වඩා පිටරටකින් එන දෙයක් අගය කරන්න බොහෝ දෙනා පසුගිය කාලයේදී පෙළඹුණේ එය විලාසිතාවකට වගේ. එයින් තම දේශීය කර්මාන්ත දැඩි පසුබෑමකට ලක් වුණා. අපේ දේ අගයන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා බතික් කර්මාන්තය අද වන විට නව ජීවයක් ලබමින් සිටිනවා. දේශීය කර්මාන්ත නගා සිටුවීමට වත්මන් රජය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි බතික් කර්මාන්තය සඳහා අමාත්‍යවරයෙකු පත් කිරීමට රජය පියවර ගත්තේ. බතික් කර්මාන්තය නගා සිටුවීමට මේ වන විටත් තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පසුබෑමට ලක්ව තිබූ කර්මාන්තය ප්‍රබෝධයක් ලබා ඇති බවයි කර්මාන්තයේ නියුතුවන් පවසන්නේ. අපි ඒ පෙර පැවති රජයන් සමග අපි ඉල්ලීමක් වශයෙන් කිව්වා මේ බතික් කර්මාන්තයට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න කියලා. නමුත් කිසිම රජයකින් එහෙම දෙයක් උනේ නැහැ. ඉතින් මේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව තමයි මේ බතික් කර්මාන්තය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් පත් කෙරුවේ. ඒ පත්වීමත් එක්ක ලංකාවේ බතික් කර්මාන්තයේ නව ප්‍රබෝධයක් ඇති වුණා. අපිට අර පෙර නොවූ විරූ ලෙස බතික් ඇඳුම් සඳහා හොඳ ඉල්ලුමක් ලැබිලා තියෙනවා. අමුද්‍රව්‍ය වල සීඝ්‍ර ලෙස ඉහළ යන මිල පාලනය කරලා අපිට සහනයක් ලබා දුන්නොත් අපිට මීට වඩා පහසු මිලකට බතික් ඇඳුමක් අපිට ජනතාව වෙත ලබා දෙන්න පුළුවන්කමක් තියෙයි. රජයේ සේවකයන්ට පිකාන්ට බතික් ඇඳුම් බැඳීමට යෝජනාවක් කරපු එක ගැනත් අපි සන්තෝෂ වෙනවා. මොකද යම්කිසි ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් රජයේ සේවකයන්ගේ පැත්තෙන් අඩු පොලියක් යටතේ ව්‍යාපාරික ණයක් ලැබෙනවා නම් අපිට බොහොම මේ ව්‍යාපාරය දියුණු කරගන්න පුළුවන්. පුත්තලම දිස්ත්‍රික්කයේ මහබැව හා නාත්තණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල දහසකට අධික පිරිසක් බතික් කර්මාන්තයේ නියුතුව සිටියා. ඒ හේතුවෙන් රැකියාව විශාල සංඛ්‍යාවක්ද නිර්මාණය වී තිබුණා. දේශීය කර්මාන්ත කඩාවැටීමත් සමග බතික් කර්මාන්තයේද පසුබෑමට ලක් වූයේ බොහෝ පිරිසකට රැකියාව හිමි කරමින්. වර්තමානයේ පවතින සුබවාදී වාතාවරණයත් සමග කොස්වාඩිය, හල්පන්විල, හත්දිනිය හා තල්විල යන ගම්මානවල ජනතාව යළිත් බතික් කර්මාන්තයේ නියැලීමට උත්සාහ දරමින් සිටිනවා. පහුගිය කාලේ වැඩ නැතුව තිබුණා. මොකද බතික් කර්මාන්තේ වැටලා තිබුණා. නැවත මේ රාජ්‍ය විසින් බතික් කර්මාන්තයට හොඳ ඉල්ලුමක් ලබා දුන්නු නිසා නැවත අපිට වැඩ කරන්න හැකියාව ලැබුණා. ඉතින් අපි රාජ්‍යයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා බතික් කර්මාන්තයට මේ වගේ අවස්ථාවක් ලබා දීම ගැන. මේ බතික් කර්මාන්තය අඩාල වුණාට පස්සේ අපිට රස්සා නැතුව අපි ගෙවල් වල හිර වෙලා හිටියා. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් මේ ව්‍යාපාරය දිගින් දිගටම කරගෙන යන්න අපිට මොනම හරි සහන සලස්සලා අපේ මේ රස්සා වැඩි දියුණු කරගන්න උදව් කරන ලෙසයි. අපිට මේ වගේ ඉදිරියට ඒ වගේ සහන ලැබෙනවා නම් මේ ව්‍යාපාරය මේ දියුණු කරගෙන අවට දුප්පත් කෙනෙකුටත් රස්සාවක් හම්බ වෙලා
කීයක් හරි හොයාගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙලක් ලැබෙනවා නම් හොඳයි කියලා කියනවා. ගයා ඉසුරු මත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් තේමාව යටතේ නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන ජාතික නිදහස් දින සැමරුමට සියල්ල සූදානම් වෙලයි පවතින්නේ. ඔව් චරිත ඒ අභිමානවත් නිදහස සමරන්න තවත් තියෙන්නේ දින 10ක් පමණයි. වෙනදාම සඳහා මෙරටට පැමිණි සේන සහ ගුත්තික අශ්වවැලඳුන් අනුරාධපුරේ රජකම් කළ සූරතිස්ස රජුගේ රාජ්‍යත්වයේ පැහැර ගැනීමේ සිට බ්‍රිතාන්‍ය ජාතිකයන් මෙරට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම දක්වා විවිධ ජාතීන් ශ්‍රී ලංකාව තම ආධිපත්‍යයට නතු කර ගැනීමට උත්සාහ දරුවා. විශේෂයෙන් ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙසින් සැලකෙන ශ්‍රී ලංකාව පෙර අපර දෙදිග විදේශිකින්ගේ ආකර්ෂණයට පත්වීම එයට විශේෂ හේතුවක් වූ බව නොරහසක්. පෘතුගාලයේ නැවුනගුණු ලොරෙන්සෝද අල්මේදා ඇතුළු පිරිස 1505දී කොළොම්තොටට ගොඩ බසින අතර මෙරට මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි ආධිපත්‍යයට නතු වන්නේ ඉන් පසුවයි. කෙසේ වෙතත් උඩරට බලය අල්ලා ගැනීමට නොහැකි වූ පෘතුගීසින් ඒ සඳහා විවිධ ප්‍රයත්නයන් දරනවා. ඒ හේතුවෙන් පෘතුගීසි පාලනයට එරෙහිව ඇති වූ දන්තුරේ බලනමෙන්ම ගන්නොරුව යන සටන්ත්‍රිත්වය ජාතිය ඉරණම තීරණය කළ සටන්ත්‍රිත්වයක් වශයෙන් සැලකීමට පුළුවන්. පෘතුගීසින්ගේ බලය තවදුරටත් විඳ දැමීමට උඩරට රජු ලන්දේසින්ගේ සහාය ලබා ගත්තා. ඒ අනුව 1658දී පෘතුගීසින් පරාජය කොට මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට ලන්දේසින් කටයුතු කරනවා. මෙරට භූමියේ වැදගත්කම සහ ස්වාභාවික සම්පත්තා ත්‍රිකුණාමලයේ වරාය වැනි ස්වාභාවික වරායන් වල වැදගත්කම ආදී හේතුන් මත 18 වන සියවස අවසන් කාලයේදී ඉංග්‍රීසින්ගේද මෙරට කෙරෙහි අවධානය යොමු වෙනවා. ඒ අනුව 1796 පෙබරවාරි මාසයේදී මෙරට මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින් යටත් කර ගැනීමත් සමග දිවෙන්නේ බ්‍රිතාන්‍ය පාලනය ආරම්භ වෙනවා. මුහුදුබඩ ප්‍රදේශ පාලනයෙන් පමණක් සතුටටපත් නොවූ ඉංග්‍රීසින් උඩරට රාජ්‍ය යටත් කර ගැනීම කෙරෙහිද අවධානය යොමු කළා. පෙඩ්රික් නෝත් ආණ්ඩුකාරවරයා උඩරට ආක්‍රමණය කිරීමට හමුදා කණ්ඩායම් දෙකක් මහනුවරට යැවීමට කටයුතු කරන්නේ ඒ අනුවයි. මෙහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා හා නගරවැසියන් යුද උපක්‍රමයක් ලෙස සැඟව සිටියෙහින් මහනුවර අල්ලාගත් ඉංග්‍රීසින් මුත්තුසාමි නම් කුමාරයා උඩරට රජු ලෙස ප්‍රකාශයට පත් කළා. මුත්තුසාමි උඩරට රජු ලෙස පිළිගැනීමට විරුද්ධ වූ උඩරටියන් මුත්තුසාමි කුමරුන් ඇතුළු ඉංග්‍රීසි හමුදාව සමූල ඝාතනය කරනු ලැබුවා. ඒ අනුව උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ඉංග්‍රීසින් දරූ ප්‍රථම උත්සාහය එසේ දරුණු පරාජයකින් කෙලවර වුණා. 1803දී ඉංග්‍රීසින් උඩරට යටත් කර ගැනීමට උත්සාහ දැරූ අවස්ථාවේ රජු සහ ජනතාව අතර පැවති සමගිය 1815 පමණ වන විට බිඳවැටුණා. රජුට විරුද්ධව කැරලි ගැසූ බවට චෝදනා එල්ල වූ ඇහැලිපොළ අධිකාරම් අල්ලා ගැනීමට නොහැකි වීම නිසා ඔහුගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවටගෙන අමානුෂික ලෙස දඬුවම් පැමිණවීමද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කෙරෙහි ජනතාවගේ දැඩි කනස්සල්ලට හේතුවක් වුණා. උඩරට ඇති වී තිබෙන මෙම ව්‍යාකූල තත්වයෙන් වාසි ලබා ගැනීමට එවකට ආණ්ඩුකාර දුරේතරු රොබර්ට් බවුන්ඩරි කටයුතු කළා. උඩරටියන් රජු කෙරෙහි කලකිරී සිටි බැවින් වැසියන්ගේ ආරක්ෂාව සඳහා ඉංග්‍රීසි හමුදා උඩරටට පැමිණෙන බව නිවේදනය කරමින් ඉංග්‍රීසි හමුදා උඩරටට ඇතුළු කිරීමට බවුන්ඩරික් උපායශීලීව කටයුතු කළා. මෙහිදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බිසෝවරු දෙදෙනාද සමග මැද මහනුවරට පලා ගියා. නමුත් උඩරටියන්ගේ සහයෝගයෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා 1815 පෙබරවාරි 18 වනදා අත්අඩංගුවට ගැනීමට ඉංග්‍රීසින් සමත් වුණා. ඒ අනුව 1816 දී රජු ඉන්දියාවට පිටුවහල් කර අතර එහි සිරගතව සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු උදරාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ බව සඳහන්. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙරට අත්සන් කළ ඉතිහාසයේ කඳපිට පෙරළූ ගිවිසුමක් පිළිබඳ අපි හෙට තොරතුරු කියන්නට සූදානම්. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුලින් අදට අපේ සමුගෙන යනවා. ඔබට සුවදායි රාත්‍රියක්. ආයුබෝවන්.